තෙරුවන් සරණයි ආයුබෝවන්. දහම් පාසල් අවසාන පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පොතට අදාළව ප්‍රශ්න පත්‍රයට අදාළව 2018-2019 වර්ෂයේ දෙවැනි කොටස සහ තුන්වෙනි කොටස තුල තියෙන ප්‍රශ්න සම්පූර්ණව සාකච්ඡා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. දෙවැනි කොටස තුන්වෙනි කොටසේ ප්‍රශ්න වලදී සාකච්ඡා කරන්නේ භාවනාව සම්බන්ධව අභිධර්මය පාලි කොටස්. මේ කියන කොටස් තුනටම අයිති ඇතුළත් වෙන ප්‍රශ්න බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි සහ තුන්වෙනි කොටස් වලදී තමයි සාකච්ඡා කරන්නේ. භාවනා සහ අභිධර්මය කියන කොටස් කතා කරන්නේ දෙවෙනි කොටසේදී. තුන්වෙනි කොටසේ පාලි කොටස් සූත්‍ර දේශනා ඒ වගේම ධම්මපදය වගේ කොටස්, ඒ වගේම පාලි කොටස දුටුගැමුණු රජතුමා සම්බන්ධව තියෙන කොටසින් පාලි කොටස් ඒ විදිහට ඇතුළත් වෙන්නට පුළුවන්කම තියෙනවා. මේ වෙද්දී අපි පළවෙනි කොටස සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම අනිකුත් විෂයන් වලට අදාළව පිරිවෙන දහම් පාසල කියන අපේ YouTube නාලිකාව ඔස්සේ සියලු සාකච්ඡාවන් සිද්ධ කරලා තියෙනවා. සියලුම විෂයන් වලට අදාළව. මෙන්න මේ යටින් අංකයක් සඳහන් වෙනවා. ඒ අංකය ඔස්සේ අප සමගින් සම්බන්ධ වෙන්නට පුළුවන්කම තියෙනවා, හැකියාව තියෙනවා. ඒ වගේම පිරිවෙන දහම් පාසල කියන YouTube නාලිකාව ඔස්සේ මේ සාකච්ඡාවන් වලට ඉතාමත්ම ලේසියෙන් පහසුවෙන් සම්බන්ධ වෙන්නට පුළුවන්. ඕනෑම අවස්ථාවක ඒවා ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවන්. ඒ වගේම නරඹන්නට පුළුවන්කම තියෙනවා. අපි බලමු දෙවනි කොටසේ ප්‍රශ්න මොනවද කියලා. දෙවනි කොටසේ තියෙන ප්‍රශ්නවලට පිළිතුරු මොනවද කියලා අපි කතා කරමු. ඒ වගේම තමයි කොහොමද අපි පිළිතුරු ගොඩනගා ගන්නට ඕන, පිළිතුරු ගොනු කර ගන්නට ඕන කියන එක ගැන හොඳ වැටහීමක්, නිරවුල් අවබෝධයක් නැත්නම් ඉතාමත් නිවැරදි පැහැදිලි අවබෝධයක්, වැටහීමක් ඇති කරගන්නට පුළුවන් මේ සාකච්ඡාවන් වලට සම්බන්ධ වීමත් එක්ක. දෙවැනි කොටසේ පළවෙනි ප්‍රශ්නය විදිහට සඳහන් වෙන්නේ පස්වෙනි ප්‍රශ්නය. පස්වෙනි ප්‍රශ්නය සමත භාවනාව සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපයෝගී වන අංග 2 නම් කරන්නට කියන රෝම ඉලක්කම් 1 යටතේ අනු ප්‍රශ්නයක් දක්වනවා. ප්‍රධාන ප්‍රශ්නයේ පස්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1, 2, 3, 4 වශයෙන් ප්‍රශ්න 4ක් පස්වෙනි ප්‍රශ්නයට ඉදිරිපත් වෙනවා. බලමු අපි පළවෙනි ප්‍රශ්නය සඳහා පිළිතුර. සමත භාවනාව සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපයෝගී වන අංග 2 නම් කරන්න කියන ප්‍රශ්නේ සාමාන්‍ය මේ සඳහා පිළිතුරු අපිට ගොනු කරගන්නට පුළුවන් පොතට අදාළව නැතිව සාමාන්‍ය කියවලා තියෙන කෙනෙක් නම්, ඉගෙන තියෙන කෙනෙක් නම්, සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ විෂය හදාරලා තියෙන නිසා පිළිතුරු ලබා දෙන්නට පුළුවන්කම තියෙනවා. කෙසේ නමුත් අපි පිළිතුර ලබා දීම තමයි කරන්නට ඕන. සමත භාවනාව සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපයෝගී වන අංග 2 තමයි අහන්නේ. එහෙනම් මේ අංග 2 නෙවෙයි අංග 3ක් තියෙනවා. සමත භාවනාව සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපයෝගී වන අංග සමත එහෙම නැත්නම් සමාධි කියන එක යටතේ අංග 3ක් තියෙනවා. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග 3ම ඇතුළත් වෙන්නේ සමාධි කියන කොටසට. ත්‍රිශික්ෂාවේ සමාධි කියන කොටසට අයිති වෙන අංග 3 සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට අපිට මෙතනදී අහන ප්‍රශ්නයට අනුව පිළිතුරක් ලියන්නට පුළුවන්. සම්මා සති, සම්මා සමාධි. සම්මා සති, සම්මා සමාධි කියන අංග 2 නම් කරන්නට පුළුවන්. 6 වෙනි පාඩමේ 21 වෙනි පිටුවේ සමත භාවනා කියන තැන මේ හා සම්බන්ධව තොරතුරු සාකච්ඡා කරලා තියෙනවා. එහෙනම් සම්මා සති, සම්මා සමාධි, සම්මා සති, සම්මා සමාධි කියන අංග 2 අපිට දක්වන්නට පුළුවන්. 1
සම්මා සති ඊළඟට සම්මා සමාධි සම්මා සමාධි කියලා අංග දෙකක් සඳහන් කරන්නට පුළුවන් පිළිතුර විදිහට. ඊළඟට දෙවනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නයට අවධානය යොමු කරමු. ලකුණු දෙකක ප්‍රශ්නයක්. ඒ නිසා වැඩි විස්තර ලියන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. අංග දෙක නම් කරන්නට කියලා විතරයි කියන්නේ. ඒ නිසා නම් කිරීම ප්‍රමාණවත්. ඊළඟට දෙවනි රෝම ඉලක්කම යටතේ තියෙන ධර්මාර්ථ පැහැදිලි වනසේ එම අංග දෙක හඳුන්වන්න. ධර්මාර්ථ පැහැදිලි වනසේ එම අංග දෙක හඳුන්වන්න කියලා කියනවා. ඔව් එක අපි පැහැදිලි කළොත් 6 වෙනි පාඩමේ සඳහන් වෙන තොරතුරු කියවලා තියෙනවා නම් ඔබට මේ ප්‍රශ්නයට පිළිතුරක් ගොඩනගන්නට පුළුවන්. ධර්මාර්ථ පැහැදිලි වන විදිහට සම්මා සති සහ සම්මා සමාධි කියන දෙක අපිට විස්තර කරන්නට පුළුවන්. එක අදහසක් තියෙනවා කුසල චිත්තස්ස ඒකාග්‍රතා සමාධි. කුසල චිත්තස්ස ඒකාග්‍රතා සමාධි. කුසල චිත්තස්ස ඒකාග්‍රතා සමාධි කියන පාඩයක් තියෙනවා. සමාධි කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම භාවේති කුසලේ ධම්මේ ආසේවති වඩ්ඩේති ඒතායාති භාවනා. අන්න එතනදී යහපත් වූ සිතුවිලි වල හිත වැඩිම භාවනාව කියලා හඳුන්වන තැනත් මේකට අදාළ පිළිතුරු තියෙනවා. චිත්ත භාවනා. චිත්ත. එතකොට සම්මා සති කියන එකෙන් කියන්නේ යහපත් වූ හිතක් වැඩිම. යහපත් වූ සිත වැඩිම තමයි සම්මා සති කියලා කියන්නේ. සම්මා සති කියන එක ගත්තොත් එක පැත්තකින් ගන්නට පුළුවන් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානයට අනුව හිත වැඩිම කියලා. සතර සතිපට්ඨානයෙන් යුක්ත වීම කියලා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන්නේ සම්මා සතිය. යහපත් සිහියෙන් කටයුතු කිරීම. සම්මා සති. එනම් යහපත් වූ සිහියෙන් යුක්තව කටයුතු කිරීම, යහපත් වූ සිහිය නිතර නිතර ප්‍රගුණ කිරීම තමයි සම්මා සති කියලා කියන්නේ. චිත්ත භාවනා කියලා කියන්නේත් සම්මා සතියෙන් යුක්තව මේ භාවනාවේ යෙදෙන නිසා. එහෙනම් කෙටියෙන් මතක තියාගන්න, කෙටියෙන් පැහැදිලි කරන්නට පුළුවන්. සම්මා සති කියලා කියන්නේ සතර සතිපට්ඨානයෙන් යුක්තව නිතර සිහියෙන් කටයුතු කිරීම. ඊළඟට සම්මා සමාධි කියලා කියන්නේ යහපත් වූ සමාධිත වූ සමාහිත වූ සිතක් ඇති කර ගැනීම. යහපත් වූ සමාහිත වූ සමාධිත වූ සිතක් ඇති කර ගැනීම. සම්මා සමාධි කියලා කියන්නේ. සම්මා සති සම්මා සමාධි කියන එක ගැන ඒ වගේ කෙටි පැහැදිලි කිරීමක් කරන්නට පුළුවන්. සමාධි භාවනා කියලා කියන්නේ සමාධියකට අනුව විසුරුණු ස්වභාවයෙන් තොරව යහපත් වූ කුසල අරමුණක හිත පවත්වා ගැනීම, හිත තබා ගැනීම තමයි සම්මා සමාධි කියලා කියන්නේ. චිත්ත භාවනා කියලා කියනවා හිතේ යහපත් වූ අරමුණු වැඩිම. සම්මා සති කියලා ඒක හඳුන්වන්නට පුළුවන්. යහපත් වූ සිහියෙන් ක්‍රියා කිරීම. සම්මා සමාධි යහපත් වූ සමාහිත වූ සංවර වූ විසුරුණු ස්වභාවයෙන් තොර සිතක් ඇති කර ගැනීම තමයි සම්මා සමාධි කියලා කියන්නේ. සම්මා සමාධි යහපත් වූ අරමුණු වලින් හිත සමාධිගත කර ගැනීම, අයහපත් වූ නරක සිතුවිලි වලින් හිත එක් අරමුණකට ගැනීම නෙවෙයි. යහපත් වූ අරමුණකින් හිත එක්තැන් කර ගැනීම තමයි සම්මා සමාධි කියලා කියන්නේ. සමාධියටපත් වීම. සම්මා සති කියලා කියන්නේ හොඳ සිහියෙන් යුතුව හිත පවත්වා ගැනීම. ඒක සතර සතිපට්ඨානයට අනුව හිත පවත්වා ගැනීම කියලාත් සඳහන් කරන්නට පුළුවන්. එහෙනම් මේ ප්‍රශ්නෙට
ඒ විදිහේ පිළිතුරක් ලියන්නට පුළුවන්. සම්මා සති සහ සම්මා සමාධි කියන්නේ මොකක්ද කියලා. ඊළඟට භාවනාලාභී පුද්ගලයා විසින් ප්‍රථමයෙන් ඇති කරගත යුතු සංවරය දක්වා දෙවනුව ඔහු චිත්ත සංවරය සඳහා යොමු විය යුතු ආකාරය පහදා දෙන්න. පළවෙනියටම අපිට සඳහන් කරන්නට වෙනවා භාවනාලාභී පුද්ගලයා විසින් ප්‍රථමයෙන් ඇති කරගත යුතු සංවරය මොකක්ද කියලා. දෙවනුව ඔහු චිත්ත සංවරය සඳහා යොමු විය යුතු ආකාරය පහදා දෙන්න. භාවනානුයෝගී පුද්ගලයාගේ පළවෙනි සංවරය තමයි සීල සංවරය. සීල සංවරය. ත්‍රිශික්ෂාවේ පළවෙනි සංවරය තමයි සීල සංවරය. ඊළඟට තමයි සමාධි. ඊළඟට තමයි ප්‍රඥා කියන තත්ත්වයට පත්වෙන. එහෙනම් භාවනානුයෝගී පුද්ගලයා සීල සමාධි ප්‍රඥා ආදී ත්‍රිශික්ෂා මාර්ගය අනුගමනය කළ යුතුයි. ඒ අනුගමනයේදී පළවෙනිම අංගයේ විදිහට සීල සංවරයෙහි පිහිටිය යුතුයි. සංවර ඇති කරගත යුතු සංවරය මොකක්ද? සීල සංවරය. දෙවනුව ඔහු චිත්ත සංවරය සඳහා යොමු විය යුතු ආකාරය පහදා දෙන්න. දෙවනියට තමයි සමාධි සංවරයට පත් වෙන්නේ. සමාධි සංවරයේදී අනිවාර්යෙන්ම සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 3ම ප්‍රගුණ කළ යුතු වෙනවා. යහපත් වූ චිත්ත සංවරයක් ඇති කරගන්නට චිත්ත සංවරය ඇති කරගන්නට මොනවද වඩන්නට ඕන? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 3ක් තියෙනවා. සමාධියට ඇතුළත් වෙන අංග 3, සම්මා වායාම, ඊළඟට පළවෙනියට අපිට කියන්නට පුළුවන් සීල සංවරයයි කියලා. සීල සංවරයයි. සීල සංවරය. ඊළඟට සමාධි සංවරය. සීල සංවරය ඇති කරගත යුතු අතර දෙවනුව ඔහු විසින් චිත්ත සංවරය ඇති කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු චිත්ත සංවරය සඳහා යොමු විය යුතු ආකාරය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දැක්වෙන විදිහට දැක්වෙන ලෙස සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අංග 3න් සම්පූර්ණ වේ යුතු බව දක්වා තිබෙන. ඒ වගේම චිත්ත සංවරය සඳහා කුසල අරමුණු වල හිත යෙදවීම සිදු කළ යුතුයි. ඒ වගේම යහපත් වූ සිතුවිලි වල සිත යෙදවිය යුතුයි. ඒ වගේම යහපත් වූ උත්සාහයෙන් ක්‍රියා කළ යුතුයි. සම්මා වායාම කියලා කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුක්ත වීම. කුසල් සිතේ යහපත් වූ සිතුවිලි ඇති කර ගැනීම සඳහා මොකද කරන්නට ඕන? චිත්ත සමාධිය ඇති කර ගැනීම සඳහා මොකද කරන්නට ඕන? නූපන් අකුසල් නූපදවන්නට, උපන් අකුසල් දුරු කරන්නට, නූපන් කුසල් කරන්නට, උපන් කුසල් වැඩි දියුණු කරගන්නට ක්‍රියා කිරීම සම්මා වායාම කියලා කියන්නේ. යහපත් වූ සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුක්ත වීම. සම්මා සති කියලා කියන්නේ එහෙනම් සතර සතිපට්ඨානයෙන් යුක්ත වීම. සම්මා සමාධි කියලා කියන්නේ යහපත් වූ සමාධිත වූ හිතක් ඇති කර ගැනීම. භාවනාලාභී පුද්ගලයා විසින් ප්‍රථමයෙන් ඇති කරගත යුතු සංවරය වන්නේ සීල සංවරයයි. දෙවනුව ඔහු චිත්ත සංවරය සඳහා යොමු විය යුතු ආකාරය සම්මා වායාමයේ වඩමින් සම්මා සතියට පත්වෙමින් සම්මා සතියත් සම්මා වායාමයත්
තුළින් ඊළඟට සම්මා සමාධියට පත්වීම සඳහා හිත වැඩිය යුතුයි. පංච නීවරණ ධර්ම වලින් හිත දුරු කරගෙන යහපත් වූ කුසල අරමුණු වල හිත යෙදවිය යුතුයි. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ ධර්ම වලින් හිත නිදහස් කරගෙන හිත දුරු කරගෙන සමේතීති සමතෝ කියන විදිහට සමාධිත වූ හිතක් ඇති කරගන්නට, සංවර වූ හිතක් ඇති කරගන්නට, කෙලෙස් වලින් දුරු වෙච්ච හිතක් ඇති කරගන්නට පුද්ගලයා කටයුතු කළ යුතුයි. ඒ සඳහා මේ මාර්ගාංග වැඩිය යුතුයි. ඒ වගේම පංච නීවරණ ධර්ම වලින් හිත නිදහස් කරගත යුතුයි. හිත දුරු කරගත යුතු වෙනවා. සතර සතිපට්ඨානයෙන් යුතු විය යුතු වෙනවා. හොඳයි, ඒ විදිහේ පිළිතුරක් මේ පිළිතුරට අමතරව ඔබට නිර්මාණශීලීව තවත් තොරතුරු ඇතුළත් කරමින් පිළිතුරු ඉදිරිපත් කරන්නට පුළුවන්. ලකුණු 6ක ප්‍රශ්නයක් නිසා ප්‍රමාණාත්මක පිළිතුරක් ඔබට ඉදිරිපත් කරන්නට පුළුවන්. ඔබට මේ සම්මා වායාම කියන්නේ මොකක්ද කියලා විස්තර කරලා ලියන්නට පුළුවන්. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය දක්වන්නට පුළුවන්. ඒ වගේම සම්මා සති කියන්නේ මොකක්ද කියලා සතර සතිපට්ඨානය විස්තර කරමින් කියන්නට පුළුවන්. ඒ වගේම සමාධි කියන එකකින් අදහස් කරන්නේ හිතේ සංවර භාවය, හිතේ සමාධිමත් භාවය, අකුසල ධර්ම වලින් තොර භාවය, ස්වභාවය කියන එක විස්තර කරලා කියන්නට පුළුවන්. අන්නේ තත්වයට පත්වීම සඳහා පුද්ගලයා විසින් යොමු විය යුතු ආකාරය පහදලා පැහැදිලි කරලා ලියන්නට පුළුවන්. ඊළඟට 4 වෙනි ප්‍රශ්නය සමත භාවනාව සඳහා අරමුණු වන කර්මස්ථාන 40 ලියා ආනාපාන සති භාවනාව වැඩිමෙන් ලැබිය හැකි යහපත පෙන්වා දෙන්න. සමත භාවනාව සඳහා අරමුණු වන කර්මස්ථාන 40ක් තියෙනවා. 40ක් තියෙනවා. ආනාපාන සති භාවනාව වැඩිමෙන් ලැබිය හැකි යහපත පෙන්වා දෙන්න කියලා තවත් දෙවනි කොටසක් තියෙනවා මේ ප්‍රශ්නේ. ලකුණු 8ක් ලැබෙනවා. එනම් ලකුණු 8 අපිට ලබා ගන්නට වෙන්නේ සමත භාවනාව සඳහා අරමුණු වන කර්මස්ථාන 40 ලිවීමට ආනාපාන සති භාවනාව වැඩිමෙන් ලැබිය හැකි යහපත පෙන්වා දීම කියන එකට ලකුණු 4ක් ලබා ගන්නට වෙන්නේ. මේ විදිහට තමයි ලකුණු අපිට ලබා ගන්නට වෙන්නේ. මේ සම්බන්ධයෙන් පිළිතුරු සම 40 කර්මස්ථාන සඳහන් වෙනවා. භාවනා පාඩම 6 වෙනි භාවනා පාඩම සමත භාවනාව විපස්සනා භාවනාව කියන පාඩමේ 22 වෙනි පිටුවේ දස කසින 10ක්, දස අසුබ, දස අනුස්සති, චතු බ්‍රහ්ම විහාර, චතු ආරුප්ප, ආහාරයේ පටික්කුල සංඥාව, චතු ධාතු අවත්තාන කියන විදිහට දැක්වෙනවා. කසින 10ක්, දස කසින, ඊළඟට දස අසුබ, දස අනුස්සති, චතු බ්‍රහ්ම විහාර, චතු ආරුප්ප, ආහාරයේ පටික්කුල සංඥාව, චතු ධාතු අවත්තාන කියන 4 මෙතනදී විස්තර කරුණු වශයෙන් දක්වන්නට වෙනවා. සම 40 කර්මස්ථාන ලියා දක්වන්න කියන කොටසට පිළිතුර විදිහට. ඊළඟට ආනාපාන සති භාවනාව වැඩිමෙන් ලැබිය හැකි යහපත. ආනාපාන හුස්ම ගැනීම, හුස්ම පිට කිරීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන භාවනාවේ යහපත් පැත්ත ගැන කතා කරන්නට තියෙනවා. ආනාපාන සති භාවනාව වැඩිමෙන් ලැබිය හැකි යහපත. සමාධිමත් හිතක් ඇති කරගන්නට පුළුවන්. ආනාපාන සති භාවනාව කියලා කියන්නේ දස අනුස්සති වල එක අනුස්සතියක්. ආනාපාන සති. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, ආනාපාන සති, මරණානුස්සති කියන කර්මස්ථාන 40න් 10ක් තියෙනවා අනුස්සති කියලා. ඒ අනුස්සති අතරින් එක අනුස්සතියක් තමයි ආනාපාන සති කියලා කියන්නේ. හුස්ම ගැනීම, හුස්ම පිට කිරීම සම්බන්ධයෙන් සිහියෙන් හුස්ම ගැනීම සහ පිට කිරීම. හුස්ම ගැනීම, හුස්ම පිට කිරීම කියන එක ගැන හොඳ මෙනෙහි කරමින් ඒ කාර්යය සිද්ධ කරනවත් එක්ක කායික සුවතාවයක් ඇති වෙනවා වගේම වෙනත් අරමුණු වලට හිත ගමන් කරන්නේ නැතිව හිත හුස්ම ගැනීම, හුස්ම පිට කිරීම කියන අරමුණේම රඳවා ගැනීම නිසා අපිට හිත සමාධිගත ස්වභාවයට
සමාධිය කරා අරගෙන යන්නට පුළුවන්. බෝධිසත්වයන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙන අවස්ථාවේදී යොදාගන්නේ මේ ආනාපාන සති භාවනාව. ආනාපාන සති භාවනාව කියන කර්මස්ථානයේ නම් ලෞතුරා බුද්ධත්වයට පත්වෙච්ච බෝධිසත්වයන් වහන්සේ පවා අනුගමනය කරපු භාවනා කර්මස්ථානේ. ආනාපාන සති භාවනාව වැඩිවීමෙන් ලැබිය හැකි යහපත විදිහට එහෙනම් හිත සමාධිමත් භාවයට පත්වීම, කායික සුවතාවය ඇති කිරීම, ආස්වාස ප්‍රාස්වාස කිරීම පිළිබඳව යම් කිසි ගැටලුවක් තිබෙනවා නම් ඒක හොඳින් තේරුම් ගන්නට, පැහැදිලි කරගන්නට, අවබෝධ කරගන්නට පුළුවන්. හොඳින් හුස්ම ගැනීම, හුස්ම පිට කිරීම එක්ක කායික නිරෝගිමත් භාවය ඇති වෙනවා. ඒ වගේම හිත ඒ අරමුණේම රඳවා ගැනීමත් එක්ක සමාධිගත සමාධිමත් වූ සිතක් ඇති කරගන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. ඒ විදිහට ආනාපාන සති භාවනාව තුළින් ලැබෙන යහපත් ප්‍රතිඵල, යහපත් වූ ලක්ෂණ කිහිපයක් මෙතනදී දක්වන්නට වෙනවා. ඊළඟට 6 වෙනි ප්‍රශ්නයට අපි අවධානය යොමු කරමු. සතර පරමාර්ථ ධර්ම නම් කරන්න. සතර පරමාර්ථ ධර්ම නම් කරන්නට කියන ප්‍රශ්නය සඳහා චිත්ත පරමාර්ථය. චිත්ත පරමාර්ථයේ පළවෙනි පරමාර්ථය. චිත්ත පරමාර්ථය 1. චිත්ත පරමාර්ථය. ඊළඟට 2. චෛතසික පරමාර්ථය. 3. රූප පරමාර්ථය. 4. රූප පරමාර්ථය. ඊළඟට 4 වෙනි එක නිර්වාණ පරමාර්ථය, නිබ්බාන පරමාර්ථය. රූප පරමාර්ථය, නිබ්බාන පරමාර්ථය. නිබ්බාන පරමාර්ථය. සතර පරමාර්ථ ධර්ම නම් කරන්නට කියලා කියන්නේ ලකුණු 2ක් ලැබෙන්නේ. නම් කිරීම පමණයි එතනදී අපි කරන්නට ඕන. ඊළඟ රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නෙට අවධානය යොමු කරමු. එම පරමාර්ථ ධර්ම වලට අයත් සංඛ්‍යා දක්වා යහපත් අයහපත් ක්‍රියා හඳුන්වන සිත් වර්ග 2 ඉදිරිපත් කරන්න. සතර පරමාර්ථ වලට අයත් සංඛ්‍යා. සතර පරමාර්ථ වලට අයත් සංඛ්‍යාවන් දක්වන්නට කියලා කියනවා. අපි ඒ කොටස්ම පාවිච්චි කරමු. සතර පරමාර්ථ ධර්ම සංඛ්‍යා වශයෙන් දක්වද්දී අපට වෙනමම ලියන්නට වෙනවා. චිත්ත පරමාර්ථයේ සංඛ්‍යාව 89යි. සිත් 89ක් විදිහට දැක්වෙනවා. චෛතසික 52යි. චෛතසික 52යි. ඊළඟට රූප 28යි. ඊළඟට නිබ්බාන පරමාර්ථය 1යි. තේරවාදී සම්ප්‍රදායේ නිර්වාණය එකම සංස්කාර ධර්මයේ විදිහට, අසංස්කෘත ධර්මයේ විදිහට තමයි සාකච්ඡා කරන්නේ. එනම් පරමාර්ථ ධර්ම සංඛ්‍යාත්මකව දක්වනකොට චිත්ත පරමාර්ථයේ සිත් 89යි, චෛතසික පරමාර්ථයේ සිතුවිලි 52යි, රූප පරමාර්ථයේ රූප 28යි, නිබ්බාන පරමාර්ථයේ නිර්වාණය එකක් විදිහට තමයි සලකනු ලබන්නේ. ඊළඟට මේ ප්‍රශ්නයේම දෙවනි කොටසක් කියනවා යහපත් අයහපත් ක්‍රියා හඳුන්වන සිත් වර්ග 2 ඉදිරිපත් කරන්න. යහපත් අයහපත් ක්‍රියා ඉදිරිපත් වෙන සිත් වර්ග 2. කුසල සිත්, අකුසල සිත්. කුසල
කුසල සිත් අකුසල සිත් අකුසල සිත් වර්ග දෙක කුසල සිත් සහ අකුසල සිත් කුසල සිත් අකුසල සිත් කියන වර්ග දෙක ප්‍රශ්නය ආයෙත් බලන්න එම පරමාර්ථ ධර්මවලට අයත් සංඛ්‍යා දක්වා යහපත් අයහපත් ක්‍රියා හඳුන්වන සිත් වර්ග දෙක සිත් වර්ග දෙක කුසල සිත් අකුසල සිත් පරමාර්ථ ධර්මවල සංඛ්‍යාවන් ඒ විදිහට දක්වන්නට පුළුවන් මෝහ මූලික සිත් නම් කර එම සිත්වල දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ සමග ඒවා කෙටියෙන් හඳුන්වන්න මෝහ මූලික සිත් නම් කර මෝහ මූලික සිත් මෝහ මූලික සිත් තියෙනවා දෙකක් මෝහ මූලික සිත් තියෙනවා දෙකක් එතකොට කාමාවචර සිත් කාම ලෝකවල ඇති අයට ඇතිවන සිත් 54ක් සාකච්ඡා කරනවා ඒ අතර අකුසල සිත් අකුසල සිත් 12ක් සාකච්ඡා කරනවා අකුසල සිත් 12ක් ලෝභ මූලික සිත් 8යි දෝෂ මූලික සිත් 2යි මෝහ මූලික සිත් 2යි විදිහට එහෙනම් මෝහ මූලික සිත් නම් කර මෝහ මූලික සිත් දෙක තමයි නම් කරන්නට තියෙන්නේ කාමාවචර සිත්වල අකුසල සිත් 12යි අහේතුක සිත් 18යි සෝබන සිත් 24යි තියෙනවා සියලුම සිත් කාමාවචර සිත් තියෙනවා 54ක් ඒ 54න් අකුසල සිත් 12 තියෙන මෝහ මූලික සිත් දෙක තමයි ලියන්නට කියන්නේ මෝහ මූලික සිත් මේ තියෙන්නේ ලෝභ මූලික සිත් 8 සඳහන් වෙනවා පාඩමේ මේ වගේ ප්‍රශ්නයක් ඉදිරිපත් වෙන්නටත් පුළුවන්කම තියෙනවා ඊළඟට දෝමනස්ස සහගත පටික සම්පයුක්ත අසංඛාරික සිත දෝමනස්ස සහගත පටික සම්පයුක්ත සසංඛාරික සිත කියන සිත් දෙක දෝෂ මූලික සිත් අනේ ඊළඟට මෝහය මුල් කොටගෙන පහළ වන මෝහ මූලික සිත් දෙකකි මෝහ මූලික සිත් දෙකයි මෝහ මූලික සිත් දෙකයි මොනවද මෝහ මූලික සිත් දෙක උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුක්ත සිත උපේක්ඛා සහගත උද්ධච්ච සම්පන්න සම්පයුක්ත සිත උද්ධච්චයෙන් යුක්ත සිත මෝහ මූලික සිත්වල විශේෂයෙන් දක්නට ඇති ලක්ෂණ දෙකකි අන්න ප්‍රශ්නේ කියනවා මෝහ මූලික සිත් දෙක දක්වලා ඒ වගේ තියෙන සුවිශේෂතා දක්වන්නට කියන ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා ඒ නිසා මෝහ මූලික සිත්වල ලක්ෂණ මොනවද විචිකිච්ඡාවෙන් යුක්ත වීම හා උද්ධච්චයෙන් යුක්ත වීමයි එක හිතක් උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුක්ත සිත උද්ධච්ච සම්පයුක්ත සිත සම්පයුක්ත සිත එක හිතක් උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුක්ත හිතක් අනිත් සිත උද්ධච්ච සම්පයුක්ත සිතක් ප්‍රධාන ලක්ෂණයක් තමයි එහෙනම් විචිකිච්ඡාවෙන් යුක්ත වීම උද්ධච්චයෙන් යුක්ත වීම විචිකිච්ඡාවෙන් යුක්ත වීම කියලා කියන්නේ සැකයෙන් යුක්ත වීම උද්ධච්චයෙන් යුක්ත වීම කියලා කියන්නේ කලබල ගතියෙන් හෙවත් නොසන්සුන්කමෙන් යුක්ත වීම තෙරුවන් පව් පිළිබඳ සැක සහිත බවෙන් අදහස් කෙරේ විචිකිච්ඡාවෙන් අදහස් කරන්නේ තෙරුවන් පිළිබඳ සැක සහිත බව බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් කෙරෙහි සැක සහිත බවට තමයි විචිකිච්ඡාව කියන්නේ එහෙනම් මෝහ මූලික සිතේ ප්‍රධානම ලක්ෂණය මොකක්ද එකක් විචිකිච්ඡාවෙන් යුක්ත වීම තෙරුවන් කෙරෙහි සැක සහිත භාවයෙන් යුක්ත වීම උද්ධච්චයෙන් යුක්ත වීම කියලා කිව්වේ කලබල ගතිය හෙවත් නොසන්සුන් බව ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීමේ ශක්තියක් මේ මෝහ මූලික සිත්වලට නැත. කලබල ගතිය වැඩි උද්ධච්ච සම්පයුක්ත කියලා කියන්නේ උද්ධච්චයෙන් යුක්තයි. එතකොට ධර්මයන්ගේ යථා ස්වභාවය
කිසිම ආකාරයකින් අවබෝධ කරගන්නට බැරි වෙනවා. මෝහමූලික සිත් දෙක නම් කරලා එහි විශේෂත්වය ඒ විදිහට අපිට ලියන්නට පුළුවන්. උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුක්ත, උපේක්ඛා සහගත උද්ධච්ච සම්පයුක්ත කියන සිත් දෙක. විචිකිච්ඡාවෙන් සහ උද්ධච්චයෙන් යුක්ත ස්වභාවය තමයි විශේෂ ලක්ෂණය. විචිකිච්ඡාව කියන්නේ මොකක්ද? උද්ධච්චයෙන් යුක්ත වෙනවා කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කළාම අවශ්‍ය ලකුණු ලබා ගන්නට පුළුවන්. ඊළඟට මාර්ග ඥාන වශයෙන් පෙන්වා දී ඇති සිත් නම් කර 4 වන මාර්ග ඥානයෙන් ප්‍රහීන කරන සංයෝජන ධර්මයේ පෙන්වා දෙන්න. මාර්ග ඥාන වශයෙන් පෙන්වා දී ඇති සිත් නම් කර මාර්ග ඥාන වශයෙන් පෙන්වලා දීලා තියෙන සිත් මොනවද? මාර්ගඵල සිත්. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් කියන සිත්. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත්. සෝවාන් මාර්ගසිත, සෝවාන් ඵලසිත, සකෘදාගාමි මාර්ගසිත, සකෘදාගාමි ඵලසිත, අනාගාමි මාර්ගසිත, අනාගාමි ඵලසිත, අරහත් මාර්ගසිත, අරහත් ඵලසිතකි විදිහට වර්ග කරන්නට පුළුවන්. ඊළඟට 4 වන මාර්ග ඥානයෙන් ප්‍රහීන කරන සංයෝජන. 4 වෙනි මාර්ග ඥානය මොකක්ද? අරහත් මාර්ග ඥානය. රහත් භාවය. අරහත් මාර්ගඵල. 4 වන මාර්ග ඥානයෙන් ප්‍රහීන කරන සංයෝජන. සෝවාන් වෙනකොට සංයෝජන ධර්ම දුරු වෙනවා. සකෘදාගාමි වෙනකොට, අනාගාමි වෙනකොට, අරහත් කියන තත්වයන් 4ටපත් වෙනකොට නිවනට බාධා කරන සංයෝජන, සසර බැඳ තබන සංයෝජන ධර්ම නැති වෙන ආකාරය, නැති වෙන විදිහ ගැන මේ පාඩමේදී කතා කරලා තියෙනවා. ලෝකෝත්තර සිත් කියලා තියෙන කොටස යටතේ මේ ගැන කතා කරලා තියෙනවා. ලෝකෝත්තර සිත් කියලා කියන්නේ මාර්ගසිත, ඵලසිත. සෝවාන් මාර්ගසිත, ඵලසිත, සකෘදාගාමි මාර්ගසිත, ඵලසිත, අනාගාමි මාර්ගසිත, ඵලසිත විදිහට අරහත් මාර්ගඵල සිත් වලට තමයි මාර්ගඵල සිත් කියලා කියන්නේ. සෝතාපට්ටි මග්ගඵල සිත්, සෝතාපට්ටි මග්ගසිත, සෝතාපට්ටි ඵලසිත, සකෘදාගාමි මග්ගසිත, සකෘදාගාමි ඵලසිත. මේ විදිහට මාර්ගඵල සිත් ටික අපිට වර්ග කරලා දක්වන්නට වෙනවා. ඊට පස්සේ සඳහන් වෙනවා සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන තත්වයන් වලටපත් වෙනකොට දුරු වෙන සංයෝජන ගැන. දුරුවන සංයෝජන ගැන සඳහන් කරලා තියෙනවා. කාමරාග, ව්‍යාපාද යන සංයෝජනයන්ගේ බලය අඩක් සිඳී යයි සකෘදාගාමි වෙනකොට. සෝවාන් වෙනකොට සකෘදාගාමි වෙනකොට සහ අනාගාමි වෙනකොට දුරුවෙන සංයෝජන ඒ විදිහට දැක්වෙනවා. අනාගාමී සිත කාමරාග, ව්‍යාපාද දෙක අනාගාමී මාර්ග සිත පහළ වීමේදී ප්‍රහීන වෙන්නේ. අනාගාමී සිත ඇති කර ගැනීමේදී කාමරාග, ව්‍යාපාද කියන සංයෝජන ධර්ම දෙක දුරු වෙනවා. මේ වන විට ඕරම් භාගයේ නම් ලත් බලවත් බැඳීම් 5ක් මූල වශයෙන් ප්‍රහීන කොට උද්දම් භාගයේ නම් වූ රූපරාග, අරූපරාග, මාන, උද්දච්ච, අවිජ්ජා යන පසෙහි ශක්තිය දුර්වල කොට ඇත. අනාගාමී තත්වයට පත් වෙනකොට උද්දම් භාගීය සංයෝජන. නැවත වතාවක් ප්‍රශ්නේ බලන්න. මාර්ග ඥාන වශයෙන් පෙන්වා දී ඇති සිත් නම් කර 4 වන මාර්ග ඥානයෙන් ප්‍රහීන කරන සංයෝජන ධර්මය පෙන්වා දෙන්න. මාර්ග ඥානයේදී 4 වෙනි මාර්ග ඥානයේදී අරහත් ඵලයේදී නැති වෙන සංයෝජන ධර්ම මොනවද කියලායි අහන්නේ. අපි බලමු අරහත් භාවයට පත්වීමත් එක්ක නැති වෙන සංයෝජන ධර්මයේ මොකක්ද කියලා. මේ පාඩම විස්තර කරමින් සාකච්ඡා කරන්නට අපි අදහස් කරන්නේ නැහැ. මොකද තවත් පාළි කොටසක් සාකච්ඡා කරන්නට තිබෙන නිසා. අරහත් සිත, රහත් මාර්ග හා ඵල සිත සියලු සංයෝජනයන්ගෙන් තොරය. අරහත් සිත, අරහත් මාර්ග හා ඵල සිත සියලු සංයෝජනයන්ගෙන් තොරය. උද්දම් භාගීය සංයෝජනයන්හි ඉතිරිව පැවති ශක්තියද ප්‍රහීනව ඇත. අනාගාමී තත්වයට පත් වෙනකොට ඒ පුද්ගලයාගේ නැවත සසරට පැමිණීමක්
නැති තත්වයට පත් වෙනවා උද්දම් භාගීය සංයෝජන. ඕරම් භාගීය සංයෝජන 5 තමයි නැති වෙන්නේ. රූප රාග, අරූප රාග, මාන උද්දච්ච, අවිජ්ජා කියන මේ සංයෝජන ධර්මයන්ගේ රූප රාග, අරූප රාග, මාන උද්දච්ච, අවිජ්ජා කියන සංයෝජනයන්ගේ මේ සංයෝජන ධර්මවල දුර්වලතාවයක්, ශක්තිය දුර්වල කිරීමක් තමයි අනාගාමී තත්ත්වයටපත් වෙද්දී සිද්ධ වෙන්නේ. අරහත් භාවයටපත් වෙද්දී මේ සංයෝජන ධර්මවල සම්පූර්ණ ප්‍රහීනත්වයක් සිද්ධ වෙනවා. රූප රාග, අරූප රාග, මාන උද්දච්ච, අවිජ්ජා. රූප රාග, අරූප රාග, මාන උද්දච්ච, අවිජ්ජා කියන සංයෝජන ධර්මවල සම්පූර්ණ නැතිවීමක් වෙනවා. එහෙනම් අරහත් භාවයට පත්වීමේදී මොකද සිද්ධ වෙන්නේ? රූප රාග, අරූප රාග, මාන උද්දච්ච, අවිජ්ජා කියන සංයෝජන ධර්ම ප්‍රහීන වීම සිද්ධ වෙනවා. අරහත් සිත ලබා ගැනීමේදී. හොඳයි. ඊළඟට අපි ඊළඟ ප්‍රශ්නයට තුන්වෙනි කොටසේ පාළි කොටස් වලට අවධානය යොමු කරමින් සාකච්ඡාව දිගටම පවත්වාගෙන යමු. පහත සඳහන් පාළි ගාථා සිංහලට නගන්න. පහත සඳහන් පාළි ගාථා සිංහලට නගන්නට කියලා කියන්නේ අපි බලමු මේ කොහේ සඳහන් වෙන කොටස්ද කියලා. මේ කොටස් සඳහන් වෙන්නේ මිත්තානිසංස සූත්‍රයේ. මිත්තානිසංස සූත්‍රයේ පහත සඳහන් පාළි ගාථා සිංහලට නගන්න කියලා කියන්නේ. බලමු අපි එක එක. පහූත භක්කෝ භවති විප්පවුත්තෝ සකාගහරා බහුනං උපජීවಂತಿ යෝ මිත්තානං නදුබති. මෙන්න මේකේ අදහස තමයි පළවෙනියටම ගන්නට තියෙන්නේ. පොතේ අර්ථය සඳහන් වෙනවා යමෙක් මිතුරන්ට ද්‍රෝහ නොකරේ නම් කියන අදහස තමයි යෝ යමෙක් මිත්තානම් මිත්‍රයන්ට න දූබති ද්‍රෝහකම් නොකරයි නම් කියන අදහස යෝ මිත්තානං නදූබති කියන එකේ අදහස. ඊට පස්සේ තමයි මිත්‍රයාට ද්‍රෝහිකම් නොකරන්නාට ලැබෙන දේවල් ගැන කියන්නේ. පහූත භක්කෝ භවති විප්පවුත්තෝ සකාගහරා ගෙදරින් පිටව ගිය නමුත් තමන්ගේ නිවසින් පිටත් වෙලා වෙන් වෙලා ගියත් පහූත භක්කෝ භවති. පහූත භක්කෝ භවති කියලා කියන්නේ පහූත කියලා කියන්නේ බොහෝ, භක්කෝ භවති අනුභව කළ යුතු දේවල් ලබන්නෙක් වෙනවා. ඒ කියන්නේ ආහාර. භක්කෝ කියලා කියන්නේ භවති ආහාර ලබන කෙනෙක්. බක්කෝ කියලා කියන්නේ බක්කති කියලා කියන්නේ අනුභව කරනවා කියන එක. එතකොට අනුභව කරන දේවල් ලබන කෙනෙක් වෙනවා කියන එක තමයි භක්කෝ භවති කියලා කියන්නේ. බොහෝ ආහාර ලබන කෙනෙක් වෙනවා. ඒ විතරක් නෙවෙයි බහුනං උපජීවಂತಿ. බොහෝ දෙනෙක් ඔහු ඇසුරෙන් ජීවත් වෙනවා කියලා සඳහන් වෙනවා. ඔහු ඇසුරේ ජීවත් වෙනවා. යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහකම් නොකරයි නම් විප්පවුත්තෝ සකාගරා තමන්ගේ නිවසින් බැහැර වූයේ නමුත් බැහැර වෙලා ගියත් ඒ කියන්නේ තමන්ගේ ගෙදර හිටියේ නැතත් පහූත භක්කෝ භවති බොහෝ ආහාර පාන ලබන කෙනෙක් බවට පත් වෙනවා. බහු නං උපජීවಂತಿ. බහු නං උපජීවಂತಿ. බොහෝ දෙනෙක් ඔහු ඇසුරේ ජීවත් වෙනවා කියන අදහස. හරි. මිත්‍රයන්ට ද්‍රෝහිකම් නොකිරීමේ ආනිසංස විදිහට බොහෝ ආහාර පාන ලැබෙනවා තමන්ගේ නිවසින් පිටව වෙනත් තැනක හිටියත්. නාස්ස චෝරා පසහන්ති නාති මඤ්ඤේති. මඤ්ඤේති කත්තියෝ සබ්බේ අමිත්තේ තරති යෝ මිත්තානං නදුපති. මොකක්ද කියන්නේ? නාස්ස චෝරා පසහන්ති. යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහකම් නොකරේද? මේ පදේ තේරුම ඒකම තමයි. යමෙක් මිතුරන්ට ද්‍රෝහිකම් නොකරන්නේ නම් කියන අදහස. එහෙනම් මේකේ අදහස තේරුම ආයි පාඩම් කරන්නට දෙයක් නැහැ.
නාස්ස චෝරා පසහන්ති නාති මඤ්ඤේති කත්තියෝ සබ්බේ අමිත්තේ තරති. ඒ පද තුනේ තමයි තේරුම දැන් දැනගන්නට ඕන, ලියන්නට ඕන. නාස්ස චෝරා පසහන්ති හොරු න අස්ස චෝරා පසහන්ති අස්ස චෝරා න පසහන්ති. නාස්ස චෝරා කියන එකේ තේරුම ගන්නට පුළුවන් න අස්ස චෝරා අස්ස චෝරා න පසහන්ති. සොරු හිරිහැර කරන්නේ නැහැ. නාස්ස කියන එකේ න කියන එක නයන්න මෙතනට අරගෙන යන්නට පුළුවන්. න පසහන්ති කියන අර්ථය එනවා. එතකොට වචනේ හැදෙනවා. ඒකේ අදහස තමයි හිරිහැර නොකරයි කියන එක. න පසහන්ති හිරිහැර නොකරයි. කවුද? අස්ස ඔහුට, චෝරා සොරු, න පසහන්ති හිරිහැර නොකරයි. ඊළඟට නාති මඤ්ඤේති කත්තියෝ ශාස්ත්‍රීය කුලයේ ඉන්න අය රජු අවමන් නොකරයි. න කත්තියෝ න අතිමඤ්ඤේති. කත්තියෝ කියලා කියන්නේ රජවරු කියන එක, ශාස්ත්‍රීය කුලය. එහෙනම් කත්තියෝ නාති මඤ්ඤේති න අතිමඤ්ඤේති. ඉක්මවන්නේ නැහැ. රජතුමා අවමන් කරන්නේ නැහැ. මිත්‍රයන්ට ද්‍රෝහකම් නොකරන කෙනාට රජතුමා පවා අවමන් කරන්නේ නැහැ. සබ්බේ අමිත්තේ තරති. සියලු අමිත්‍රයන් තරණය කරගෙන එහෙම නැත්නම් ජයගෙන වාසය කරනවා. සබ්බේ අමිත්තේ. අමිත්තේ කියලා කියන්නේ මිත්තේ අමිත්තේ. අමිත්‍රයෝ. ඒ කියන්නේ සතුරුන්ට කියන්නේ. එතකොට සියලු සතුරන් ජයග්‍රහණය කරගෙන සිටිනවා. හොරු විනාශ සිද්ධ කරන්නේ නැහැ. රජවරු අවමන් කරන්නේ නැහැ. සියලු අමිත්‍රයන් සතුරන් ජයග්‍රහණය කරගෙන සිටිනවා කියන අදහස. ඊළඟට අක්කුද්දෝ සගරං ඒති සභාය පටිනන්දිත නන්දිතෝ සභාය පටිනන්දිතෝ ඥාතීනං උත්තමෝ හෝති යෝමිත්තානං නදුපති. අක්කුද්දෝ සගරං ඒති සභාය පටිනන්දිතෝ ඥාතීනං උත්තමෝ හෝති යෝමිත්තානං නදුපති. යෝමිත්තානං නදුපති යමෙක් මිතුරන්ට ද්‍රෝහිකම් නොකරයිද ඔහු අක්කුද්දෝ සගරං ඒති. අක්කුද්දෝ සගරං ඒති. ක්‍රෝධයෙන් තොරව ගෙදරට පැමිණේ. සභාය පටිනන්දිතෝ සභාවකදී සභාවේදී සතුටු වූයේ වෙයි. සභාවක රැඳිලා ඉන්නකොට සතුටින් වාසය කරනවා. අක්කුද්දෝ සගරං ඒති ක්‍රෝධයෙන් තොරව නිවසට එනවා. එහෙම නැත්නම් මිත්‍රයන්ට ද්‍රෝහිකම් කරන කෙනෙක් නම් මගතොටදී ඒ ද්‍රෝහිකම් කරන කෙනාට කෝපය ඇති කරගෙන තමයි නිවසට පැමිණෙන්න සිද්ධ වෙන්නේ. මිත්‍රයන්ට ද්‍රෝහිකම් නොකරන කෙනා එහෙම කරන්නේ නැහැ. ඒ වගේම තමයි සභාවකට ගියාට පස්සේ මිතුරන්ට ද්‍රෝහිකම් කරන කෙනෙක් නම් මිතුරන්ගේ දක්ෂකම් දැකලා ද්‍රෝහිකම් කරමින් එහෙම ඉන්නවා. එතකොට කිසිම සතුටක් නැහැ. සභාවක සතුටින් ඉන්න බැරි වෙනවා. ඒ වගේම ඥාතීනං උත්තමෝ හෝති. ඥාතීනං උත්තමෝ හෝති කියලා කියන්නේ ඥාතීන්ට උතුම්ම නෑයෙක් බවට පත් වෙනවා. හැම ඥාතිවරයෙක්ම උතුම් ඥාති කෙනෙක් විදිහට උතුම් ඥාතිත්වයක් ගොඩනගා ගන්න කැමති වෙනවා. අක්කුද්දෝ සගරං ඒති තමන්ගේ ගෙදරට ක්‍රෝධයෙන් තොරව, දේශයෙන් තොරව, තරහෙන් තොරව පැමිණෙනවා. සභාය පටිනන්දිතෝ සභාවක ගත කරනවා නම් හරිම සතුටින් ඒ සභාවේ පසු වෙනවා. ඥාතිනං උත්තමෝ හෝති ඥාතීන්ට උතුම් ඥාතිවරයෙක් වෙනවා. යමෙක් මිතුරන්ට ද්‍රෝහිකම් නොකරන්නේ නම් ඒ විදිහේ තත්වයට පත් වෙන්න පුළුවන්. ඊළඟට සඳහන් වෙන්නේ කන්ද පිරිතේ ගාථා ධර්මයක්. සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතාච කේවලා සබ්බේ භද්‍රානි පස්සන්තු මා කංචි පාප මාගම.
අපි බලමු තේරුම මොකක්ද කියලා. සබ්බේ සත්තා සියලු සත්වයෝ, සබ්බේ පාන සියලු ප්‍රාණීන්, සබ්බේ භූතා සියලුම හටගත් සත්වයෝ. එහෙම නැත්නම් භූතයෝ කියලා තමයි සඳහන් වෙන්නේ. කේවලා හාත්පසින් සම්පූර්ණ වශයෙන් සියලුම සතුන්. සබ්බේ භද්‍රානි පස්සන්තු සබ්බේ සියලු දෙනාම. සබ්බේ භද්‍රානි පස්සන්තු යහපත දකිත්වා, සියලුම දෙනා යහපත දකිත්වා. මා කංචි පාපමා ගම පාපකාරී වූ දෙයකට කිසිම සතෙකු වෙත දුක් නොපමුණුවත්වා කියන අදහස. දුක් නොපමුණුවත්වා, නොපැමිණෙත්වා කියන අදහස. සබ්බේ සත්තා සියලු සත්වයෝ, සියලු ප්‍රාණීන්, සියලු භූතයෝ, සියලු කේවලා කියලා කියන්නේ සියලු තැන්වල ඉන්න. සබ්බේ භද්‍රානි පස්සන්තු සියල්ලෝම යහපතම දකිත්වා. මා කංචි පාපමාගම කිසිවෙකුට, කිසිම සත්වයෙකුට දුකක් නොපැමිණෙත්වා කියන අදහස. මා කංචි පාපමාගම පාපී වූ දෙයක් නොපැමිණෙත්වා කියන අදහස. අපාදකේහි මේ මෙත්තන් මෙත්තන් දිපාදකේහි මේ චතුප්පදේහි මේ මෙත්තන් මෙත්තන් බහුප්පදේහි මේ. කන්ද පිරිතේම සඳහන් වෙන ගාතාවක් ඊළඟට සඳහන් වෙන්නේ අපාදකේහි මේ මෙත්තන්. පා නැති සතුන්ට මගේ මෛත්‍රිය වේවා. මෙත්තන් දිපාදකේහි මේ මගේ මෛත්‍රිය දෙපා සතුන් වෙත වේවා. චතුප්පදේහි මේ මෙත්තන් මගේ මෛත්‍රිය සතර පා ඇති අයට වේවා. මෙත්තන් බහුප්පදේහි මේ මගේ මෛත්‍රිය බොහෝ පා ඇති සතුන්ට වේවා කියන අදහස. හොඳයි. ඊළඟට 8 වෙනි ප්‍රශ්නයටත් අවධානය යොමු කරමු. පහත දැක්වෙන පාලි වාක්‍ය සිංහලට නගන්න. පහත දැක්වෙන පාලි වාක්‍ය සිංහලට නගන්න. ඊළඟට පහත දැක්වෙන පාලි වාක්‍ය සිංහලට නගන්නට කියලා කියන්නේ සූත්‍ර දේශනාවන් ඇසුරෙන්මයි මේ පාලි වාක්‍ය අරගෙන තියෙන්නේ. පළවෙනි වාක්‍ය ඉදමවෝච භගවා අත්තමනාතේ බික්කු භගවතෝ භාසිතං අපිනන්දුන්ති. 67 වෙනි පිටුවේ අවසානයේ සඳහන් වෙන අර්ථය තමයි මේකේ අර්ථය. භාග්‍යවතුන් වහන්සේ මේ වදාළසේක ඉදමවෝච භගවා ඉදං වත්වා සුගතෝ අතා පරං ඒ තදවෝච සත්තා ඒ වගේ පාඨයන් සඳහන් වෙනවා. මෙතන සඳහන් වෙන්නේ ඉදමවෝච භගවා. භාග්‍යවතුන් වහන්සේ මෙසේ සැලකල කල්හි තේ බික්කු භගවතෝ භාසිතං අභිනන්දුන්ති. ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රකාශයට, භාසනයට, දේශනයට සතුටු සිත් ඇති අය බවට පත් වුණා කියන අදහස. ඉදමවෝච භගවා භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ කල්හි සතුටු සිත් ඇති භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටු සිත් ඇත්තෝ වූහ. ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනයට, භාසනයට සතුටු සිත් ඇත්තේ වූහ කියන අදහස. ඊළඟට අතකෝ සම්බහුලා බික්කු යේන භගවා තේනුපසංකමින්සු. ඉක්බිති ඊට පස්සේ සම්බහුලා බික්කු බොහෝ භික්ෂුන් වහන්සේලා යේන භගවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද තේනුපසංකමින්සු එතනට එළඹියහ. උපසංකමිත්වා එළඹ භගවන්තං භාග්‍යවතුන් වහන්සේට අභිවාදෙත්වා මනාව වැඳ ඒකමන්තන් නිසීදින්සු එකත් පසක සිටියහ. අතකෝ ඉක්බිති කියන අදහස ගන්නටත් පුළුවන්, ඉන් පසු කියන අදහස ගන්නත් පුළුවන්. සම්බහුලා බික්කු බොහෝ භික්ෂුන් වහන්සේලා යේන භගවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද තේනුපසංකමින්සු එහි එළඹියහ. උපසංකමිත්වා එළඹ භගවන්තං අභිවාදෙත්වා භාග්‍යවතුන් වහන්සේට වැඳ ඒකමන්තන් නිසීදින්සු එකත් පසව සිටියහ. තත්‍රකෝ භගවා බික්කු ආමන්තේසි. තත්‍රකෝ එහිදී
භගවා භාග්‍යවතුන් වහන්සේ තත්‍රකෝ කියන්නේ එහි කියන එක. තත්‍ර එහි අත්‍ර මෙහි එහෙම සඳහන් වෙනවා පාලි වචන. තත්‍ර එහි දී භගවා භාග්‍යවතුන් වහන්සේ බික්කු ආමන්තේසි භික්ෂූන් වහන්සේලාට ඇමතූහ. භික්ඛවෝති භික්ෂූනි යයි. භික්ඛවෝ ඉති භික්ඛවෝති භික්ෂූනි යයි. භික්ෂූනි කියලා කතා කළා. බදන්තේති බදන්තේ ඉති ස්වාමීනී යයි. තේ භික්ඛු ඒ භික්ෂූහු ඒ භික්ෂූන් වහන්සේලා භගවතෝ පච්චස්සෝසුන් භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ පිළිතුරු දුන්හ කියන එක. තත්‍රකෝ භගවා එහිදී භාග්‍යවතුන් වහන්සේ බික්කු ආමන්තේසි භික්ෂූන් වහන්සේලා ඇමතූහ. භික්ඛවෝති භික්ෂූනි යනුවෙන් බදන්තේති ස්වාමීනී යයි. තේ භික්ඛු ඒ භික්ෂූන් වහන්සේලා භගවතෝ පච්චස්සෝසුන් භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය මනාව දේශනා කරන ලදී. භගවතා ධම්මෝ ස්වාක්ඛාතෝ මනාව දේශනා කරන ලදී. මනාව දේශනා කරන ලද්දකි. සන්දිට්ඨිකෝ සාන්දෘෂ්ටිකය මෙලවදීම ප්‍රතිඵල දැකිය හැකිය. සන්දිට්ඨිකෝ කියන්නේ මෙලවදීම ප්‍රතිඵල දැකිය හැකිය. අකාලිකෝ කාලයක් නොමැත. අකාලිකය. ඒහි පස්සිකෝ එව බලව යැයි ප්‍රකාශ කළ හැකිය. ඕපනයිකෝ බැස ගැනීමෙන් දැකිය හැකිය. ධර්මයට බැස ගැනීමෙන් දැකිය හැකි. එහෙම නැත්නම් නිවනට පමුණුවන ස්වභාවයෙන් යුක්තය. නිවනට පමුණුවයි කියන එක. පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤූහීති ප්‍රත්‍යක්ෂ වශයෙන් නුවණැත්තන් විසින් දත යුතු ධර්මයේකි කියන අදහස. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ස්වාක්ඛාතයි. ඒ කියන්නේ මනාව දේශනා කරන ලද ධර්මයක්. සන්දිට්ඨිකෝ මෙලවදීම ප්‍රතිඵල දකින්නට පුළුවන්. අකාලිකෝ කාලයකට අයිති නැහැ. ඒහි පස්සිකෝ එව බලව යනුවෙන් ප්‍රකාශ කළ හැකි ධර්මයකි. ඕපනයිකෝ නිවනට පමුණුවන ධර්මයක්. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති ප්‍රත්‍යක්ෂ වශයෙන්ම නුවණැත්තන් විසින් ඥානවන්තයන් විසින් දත යුතු දැනගත යුතු ධර්මයකි කියන අදහස තියෙනවා. හොඳයි. අද දවසේදී අපි ඒ විදිහට සාකච්ඡා කරන්නට යෙදුනේ දහම් පාසල් අවසාන විභාගය සඳහා ගොඩක් වැදගත් වෙන බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය ප්‍රශ්න පත්‍රයේ 2018-2019 වර්ෂයේ ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටස සහ තුන්වෙනි කොටස භාවනාව අභිධර්මයේ සහ පාලි කියන කොටස් වලට සම්බන්ධ ප්‍රශ්න. තව ඉදිරියේදී අපි බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවන් පවත්වනවා. ඒ වගේම අනිකුත් විෂයන් වලට අදාළව ප්‍රශ්න පත්‍ර මේ දිනවල සාකච්ඡා කරමින් සිටිනවා. ඔබට පුළුවන් ඒ සමගින් සම්බන්ධ වෙන්නට පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව ඔස්සේ YouTube channel එක ඔස්සේ. එහෙමනම් අද දවසේ සාකච්ඡාව නිමා කරනවා. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.